සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්නඩයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වාග්ය ධනංජය කොල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙරට සෞඛ්‍ය පද්ධතිය උපරිම ධාරිතාවාභියස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීමක්. සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම පිරෙන අවස්ථාවට ඉතාමත්ම ළඟා වෙලා තියෙනවා. කොවිඩ් එන්නත ගර්භණී මාතාවන්ටද අනුමත කරන බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බස් හා දුම්රිය ගමන්වාර සීමා කෙරේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙනතුරු වසා දැමේ. නවදිල්ලිය තවත් සතියකට වැසේ. මෙරට කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව අඛණ්ඩව 6 වන දිනටත් 16 සීමාව ඉක්මවා ගියා. ඒ අද පස්වරුවේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතින් 1228ක් හඳුනා ගැනීමත් සමගයි. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,11,90ක් ලෙසයි. මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 1761ක්. ඒ අනුව අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් 1699ක් සහ විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 17ක් ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් 1699ක් සහ විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 17 දෙනෙක් ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එලෙස වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 375ක්. එමෙන්ම සෙසු ආසාදිතයින් අතරින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 247ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 158ක් වාර්තා වී තිබුණා. පසුගිය දිනවල ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වූ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වී තිබුණේ ආසාදිතයින් 108ක් පමණයි. ලංකාවේ මේ කෝවිඩ් ආසාදිත රෝගීන් සීඝ්‍රයෙන් ඉහළ යාමක් පවතිනවා. මේ යන වේගයට වැඩි වෙන්න ගියොත් ඕනෑම සෞඛ්‍ය පද්ධතියකට එක පාට විශාලම රෝගීන් ප්‍රමාණයක් ඇතුළු වුණොත් ඒ සෞඛ්‍ය පද්ධතියට දරන්න බැරි වෙනවා. ඉතින් ඒ අනුව දැන් අපි ඒ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම පිරෙන අවස්ථාවට ඉතාමත්ම ළඟා වෙලා තියෙන්නේ. ඒ අනුව රෝගියෙක් අඳුනා ගත්තහම ඔබට සමහර විට සුවසැරිය වාහනයක් ඒමට ප්‍රමාද විය හැකියි. ඔබට සමහර විට රෝහලක ඇඳක් ලබා ගැනීමට තියෙන අවස්ථාව ප්‍රමාද විය හැකියි. රෝගය ගැන අඳුනාගත් විට ඔබ වාහනයක් එන තෙක් ඒ අවශ්‍ය වෙන්වීම පවුලේ ආයන්ගෙන් යම්කිසි ප්‍රමාණයකට වෙන් වී සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. රෝගය වළක්වා ගැනීමට මේ අවස්ථාවේදී අපි සමාජයක් විදිහට ස්වයං වාරණයකට යටත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අතර COVID-19 වෛරසය බන්ධනාගාර තුළ පැතිරීම වැළැක්වීම සඳහා බන්ධනාගාර සෞඛ්‍යාංශ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසනවා. ඒ අනුව බන්ධනාගාරවල වෛරසය පැතිරීම මේ වන විට පාලනය කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ වන විට බන්ධනාගාරවල කොවිඩ් ආසාදිතයින් 246 දෙනෙක් හඳුනාගෙන ඇති බවද ඒ මහතා සඳහන් කළා. එමෙන්ම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ බන්ධනාගාර තුළට අලුතෙන් පැමිණෙන සිරකරුවන් වෙනුවෙන් PCR පරීක්ෂණ නොකඩවා සිදු කර ඔවුන් වෙනම තැනක රඳවා තබා නිරෝධායනයට යොමු කරන බවයි. මේ අතර ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් මරණ 9ක් වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 687ක් දක්වා ඉහළ ගියා.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ත් 79ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු සහ 66 විරුද්ධ කාන්තාවක්. එලෙස මියගිය පුද්ගලයන් කරන්දන අවිස්සාවෙල්ල රුවන්වැල්ල දේවාලගම මාවනැල්ල යක්විල වලපනේ රත්නපුර සහ කුලියාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්. දැනට ලංකාවේ බිමේ සිදුවන COVID-19 ආසාදිත මරණ සියල්ලම වාර්තා වෙනවාද කියන එක සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් මහජනතාවට වගේම සෞඛ්‍ය අංශ වලටත් තියෙනවා බිම් මට්ටමේ ඉන්න. පැහැදිලිවම බිම් මට්ටමේ සිදුවන මරණ ඇතැම් අවස්ථාවලදී වාර්තා වෙන්නේ නැහැ. මේ පද්ධතිය යම් ගැටලු තියෙනවා කියලා පේන්න තියෙනවා. ඒ නිසා මේ අවධානය යොමු කරලා COVID-19 නිසා සිදුවෙන සියලුම මරණ රටවැසියන්ට සහ අනිකුත් පාර්ශ්ව වලට අනාවරණය කරන්න කටයුතු කරනවා නම් බලධාරීන් ඊටාම හොඳයි කියන එක තමයි පේන්න තියෙන්නේ. මේ අතර වහම ක්‍රියාත්මක වන පරිදි අද උදැසන කාලයේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවරගත් බව යුද හමුදාපති ජෙනරාල් ශාවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දර පොලිස් බල ප්‍රදේශයේ හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කෙරුණා. මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕස්හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් දෙක සහ පානදුර දකුණු ප්‍රදේශයේ වලාන උතුර වෑකඩ උතුර කිරිබේරිය සහ මාළමුල්ල නැගෙනහිර ග්‍රාම සේවා වසම්ද අද උදෑසන සිට හුදකලා කළ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීල දණ්ඩාහින්න ග්‍රාම සේවා වසමද හුදකලා කර තිබෙනවා. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එසේ හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩ කරන්නන් හඳුනා ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි. මේ ප්‍රදේශ හුදකලා කරන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය වගේම බුද්ධි වාර්තා පදනම් කරගෙන ආසාදිතයින් බිහිවීමේ ප්‍රවණතාවය වර්ධනය මේ සියලු කරුණු සලකා බලා ඔබ එම ස්ථානයෙන් පිටතට කිසිම හේතුවක් නිසා නොයා යුතුයි. ඒ වගේම පිටස්තර පුද්ගලයන් එම හුදකලා කරන ප්‍රදේශවලට ඇතුල් වීම සිදු නොකළ යුතුයි. ඒ අය ගමන් කිරීමට යම් වාහනයක් උපයෝගී කර ගන්නවා නම් ඒ වාහනය නිරෝධායන රීතීන් යටතේ පොලිසිය බාරයටගෙන මුද්‍රා තැබීමට සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ අදාළ වාසස්ථාන ආදිය සියල්ලත් මුද්‍රා කිරීමට සිදු වෙනවා. අද දිනේ සිට මේ සම්බන්ධයෙන් සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් යොදවා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම පොදු ප්‍රවාහනයේදී අදාළ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඒ සම්බන්ධව නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කිරීම අනිවාර්ය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. පොදු ප්‍රවාහන සේවාවල සෞඛ්‍ය ආරක්ෂිත රීති අනුගමනය නොකරමින් මගින් ගෙන යන බවට වාර්තා වෙනවා. නිරන්තරයෙන් මේ සම්බන්ධව අපි රියදුරන්ට කොන්දොස්තරවරුන්ට දැනුම් දී තිබෙනවා. නමුත් මින් ඉදිරියේදී ඉතා දැඩිව ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. අදාළ ගැසට් පත්‍රය අනුව මගින් ගෙන යා හැක්කේ වාහනයේ ආසන සංඛ්‍යාවට පමණයි. ඊට පරිබාහිරව මගින් රැගෙන යනවා නම් ඒ වගේම නිරෝධායන රීතීන් වලට අනුගත නොවි මුහුණුවවර නොමිතිව මගින් රැගෙන යනවා නම් ඒ වරදක් වෙනවා. මින් ඉදිරියේදී එවැනි වැරදි සිදු කරන වාහන සම්බන්ධයෙන් ඒ වගේම ඒවායේ රියදුරන් කොන්දොස්තරවරුන් සහ අයිතිකරුවන් සම්බන්ධයෙන් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් එවැනි වාහන සම්බන්ධයෙන් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමටත් ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. මේ අතර මෙරටට පැමිණෙන ගුවන් යානයකින් රැගෙන ආ හැකි මගීන් සංඛ්‍යාව හෙට සිට සති දෙකක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි 75කට සීමා කර තිබෙනවා. පවතින කොවිඩ් වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනුයි සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව මෙරටට පැමිණෙන සියලු ගුවන් සමාගම් වලට දන්වා ඇත්තේ කාර්ය මණ්ඩල සමාජිකයින්ද ඇතුළුව එක් ගුවන් යානයක පැමිණිය හැකි උපරිම සංඛ්‍යාව 75ක් බවයි. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමු තිබෙනවා. අමාත්‍යංශයේ ආරක්ෂකාංශයේ සේවයේ නියුතු අයෙකුට හා රියදුරෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් තමා ස්වයං නිරෝධායනයට යොමු වන බවයි අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් තමා ඇතුළු සෙසු පිරිස විසින් සිදු කළ PCR පරීක්ෂාවේදී තමන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වූ බවයි අමාත්‍යවරයා හි සටහන් තබා ඇත්තේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 13161ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 97242ක් ලෙසයි. අවුරුදු 60ට අඩු කොවිඩ් රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් හමුවීම වර්ධනය වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ වගේම ඊයේ දවස තුල PCR පරීක්ෂණ 23631ක් පමණ අපේ රසායනාගාර පරීක්ෂා කර වාර්තා නිකුත් කර තියෙනවා. මේ අනුව අපි හඳුනාගත් රෝගීන් හා අනුපාතය බලනකොට පරීක්ෂා කරපු සාම්පල වලින් 7ත් 8ත් අතර ප්‍රමාණයක් පොසිටිව් විදියට වාර්තා වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී COVID-19 රෝගීන්ගේ රෝග ලක්ෂණ සහිත අය ප්‍රතිශතයේ වැඩිවීමක් ඒ වගේම තරුණ වයසේ අයගේ අවුරුදු 60ට අඩු අයගේ රෝග ලක්ෂණ
සහිතව අපිට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය වැඩි. ඒ රෝගීන්ට ලබා දිය යුතු ඔක්සිජන් ප්‍රතිකාර දැඩි සත්කාරයක ප්‍රතිකාරවල යම්කිසි විදියක අවශ්‍යතාවයේ වැඩිවීමක් දකිනවා. මේ තත්ත්වය මනාව කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම්. ඒ අවශ්‍ය රෝහල් හඳුනා ගැනීම, තවත් ඇඳන් අවශ්‍ය ප්‍රමාණයට වැඩි කිරීම, ඒ වගේම දැඩි සත්කාර ඒකක ඇඳන් වැඩි කිරීම, ඔක්සිජන් ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඔක්සිජන් සැපයීම වගේ කටයුතු පිළිබඳව සියලුම දිස්ත්‍රික්කවල සියලුම පළාත්වල ඒ පළාත් මට්ටමින් අවශ්‍ය පහසුකම් සලසා ගැනීම සඳහා මේ අවස්ථාවේදී කටයුතු කර තිබෙනවා. ඒ නිසා ඉතාමත්ම ඉක්මනින්ම මේ රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම අපි හඳුනා ගන්නා සෑම රෝගියෙකුටම අපේ රෝහල්වල ඇඳක් සැපයීමටත් මේ අවස්ථාවේදී කටයුතු කරනවා. නමුත් එක මොහොතක එක දවසක් තුළ රෝගීන් ගණනාවක් ආපුවම ඒ රෝගීන් රෝහලට ඇතුළත් කිරීමේදී ප්‍රවාහනය කිරීමේදී යම්කිසි කාලයක් ගත වෙනවා. මේ කාලය තුළ ඒ රෝගීන් තමුන්ගේ නිවසේ ඉන්නකොට එතනින් තවත් අයට ආසාදනය ඇතිවීමේ අවදානම තියෙනවා. ඒ අවදානම අවම කිරීම සඳහා සියලුම දෙනා කටයුතු කළ යුතුයි. කොවිඩ් මර්ධන එන්නත ගැබිණි මව්වරුන්ටද ලබා දීම යෝග්‍ය බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරවෛද්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා. ගර්භණී කාන්තාවන්ට එංගලන්ත රාජ්‍ය ප්‍රසව සහ නාරිවේද සංගමය අප සංගමයේ අනුබද්ධ සමාජිකත්වයක් ලබන කට්ටිය තමයි එතනක් ඉන්නේ. අපිට පැහැදිලි නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා මේ වැක්සිනේෂන්, ඒ කියන්නේ කොවිඩ් වැක්සීන් එක ගර්භණී කාලයේදී ගැනීම සුදුසුයි කියලා. මොකද සාමාන්‍ය අපි කියන්නේ ඒක සුදුසු නෑ කියලා කිසි දෙයක්. නමුත් රටේ දැන් පවතින තත්ත්වය සහ මේ අවදානම හේතු කොට ගත්තොත් ඒ වැක්සීන් එකේ ඇතිවෙන ප්‍රශ්න වලට වැඩිය මේ වැක්සීන් එක ගැනීම නිසා කොරෝනා රෝගයෙන් ගොදුරු වෙන එක වැළැක්වීම සහ සංකූලතාවයෙන් ගොදුරු වෙන වැළැක්වීම අපිට වැදගත්. ඒ හැන්දා අපි පැහැදිලිවම නිගමනයකට දෙනවා ඔබ මවක් නම් පළවෙනි එන්නත ලබාගෙන තිනවා නම් ගර්භණී කාලයේ දෙවෙනි එන්නතත් ලබා ගන්න පුළුවන්. ඒකෙන් පැහැදිලිවම ඔබට කොරෝනා රෝගය හැදිලා සංකූලතාවයට පත්වීම දකින්න නැති ඉන්දියාවේ එහෙම මේ ඔක්සිජන් අඩු වෙලා මේ රෝගී තත්ත්වයට පත් වෙන මේක 100%කින්ම අඩු වෙන එක පිළිබඳ පැහැදිලි දත්ත ලංකාවේ තියෙනවා. මේ කොරෝනා රෝගය වැළඳුණු මවක් සාමාන්‍ය වෛරස්, සාමාන්‍ය උණ රෝගයක් හැදෙන වෛරස් එකකින් ඒ වගේ වෛරස් රෝගී තත්ත්වයකින් හැදුනත් ඒ දෙකම අතර ලොකු වෙනසක් නැති බව අපි ඉතාමත්ම විශ්වාසයෙන් කියන්න ඕන. ඒ නිසා ඔබගේ දරුවාට විය හැකි සංකූලතාවයන් ගොඩක් අඩුයි. ඊළඟට ගත්තොත් එහෙම අති 28න් පස්සේ ඔබට කොරෝනා රෝගය වැළඳුනොත් ඔබගේ දරුවාට සංකූලතාවයන් වලට මුහුණ දෙන්න ඉඩකඩ තියෙනවා. ඒකෙන් ඉතාමත්ම වැඩියෙන්ම අපි දකින්නේ කොරෝනා රෝගය සෑදිච්ච මව්වරු 5 දෙනෙක් ගත්තොත් එක්කෙනෙකුට කියන්නේ දින සම්පූර්ණ නොවි ඇතිවන නොමේරු දරු ප්‍රසූතියන් වලට ලක් වෙන්න පුළුවන්. ඒක තමයි ඇති වෙන්න පුළුවන් තත්ත්වය. ඒත් බය වෙ යුතු නෑ. මේ වගේ දරුවන් බේරා ගැනීමට ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය සුරක්ෂිතයි. ඒ වගේ බබාලා අපිට බලා ගන්න පුළුවන්. ඉතාමත්ම කලාතුරකින් මේ වගේ දරුවන් මිය යන්නත් ඉඩකඩ තියෙනවා. හැබැයි ඒ වගේ අවස්ථාවන් ඉතාමත්ම විරල නිසා ඒ ගැන බය වෙ යුතු නෑ. ඊළඟට ගත්තොත් එහෙම මේ වගේ රෝගී තත්ත්වයන්ට මුහුණ දුන්නොත් එහෙම ඔබට කරන්න තියෙන්නේ ඔබගේ ළඟම තියෙන රෝහලට නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙක් සිටින රෝහලකට කරුණාකරලා ඇතුල් වෙන්න. ඇතුල් වෙලා ඔබගේ සුරක්ෂිතභාවය ඔබට රැක ගන්න පුළුවන්. මගීන්ගේ හිඟේ හේතුවෙන් දුරගමන් දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදු වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සඳහන් කළේ කාර්යාලය දුම්රිය අවලංගු කිරීමක් සිදු නොවන බවයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛය අනුව දුම්රිය ආසන ගණනට මගින් ගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. ඒ සඳහා යුද හමුදාවේ ආරක්ෂාවද ලබා ගැනීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. පවත්නා තත්ත්වය හේතුවෙන් දුරගමන් දුම්රියවාර කිහිපයක් අවලංගු කිරීමටද පියවරගෙන තිබෙනවා. කොළඹ කොටුව බදුල්ල දක්වා ගමන් ගන්නා අංක 1 ශීඝ්‍රගාමී දුම්රියත්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා අංක 2 ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුව පොළොන්නරුව දක්වා ගමන් ගන්නා පුලතිති ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුව බෙලියත්ත දක්වා ගමන් ගන්නා
නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය බෙලියත්ත සිට කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව කංකසන්තුරේ ගමන් ගන්නා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව මහනුවර දක්වා ගමන් ගන්නා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් ඇතුළු දුම්රිය කීපයක් අවලංගු කරා මගීන්ගේ දැඩි ඉල්ලීම මත කංකසන්තුරේ සඳහා නැවත දුම්රිය ගමන් වාර 4ක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා මේකත් අපි ඉදිරියේදී බලලා මගීන් සංඛ්‍යාව දිගින් දිගට අඩු වෙනවා නම් ඒකත් අපි සීමා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙත් කාර්යාල දුම්රිය කිසිවක් අපි අවලංගු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දුම්රිය කීපයක් වැඩි කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ගමන්වාර සංඛ්‍යාවද සීමා කර තිබෙනවා. ඒ පොදු ප්‍රවාහනය භාවිත කරන පිරිස සීග්‍රෙන් පහළ යාම හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්. පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ ඇතැම් දුරගමන් සේවාද අවලංගු කිරීමට සිදු ඇති බවයි. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න මහතා සඳහන් කළේ හෙට සිට පෞද්ගලික බස් ධාවනයේ 25% දක්වා අඩු කිරීමට කටයුතු කරන බවයි. අපි අවුරුද්දට පෙර පෞද්ගලික බස් රථ 90ක් ධාවනය කරා. නමුත් මේ වන විට බස් රථ සේවාව දැඩි ලෙස කඩා වැටලා තියෙනවා. ඉතින් මේ වන විට 50%ක්වත් ධාවනය වෙන්නේ නැහැ. අපි තීරණය කරා හෙට සිට 25%කට දක්වා බස් රථ සේවාව අඩු කරන්න විශේෂයෙන්ම මොකද මගින්ගේ දැඩි අඩුවක් තියෙන බස් රථවල මගින්ගේ අඩුවක් එක්ක අපිට බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. මොකද එසේ නැමැතුණු වුණොත් එහෙම ධාවනය කරන බස් රථ හිමිකරුවන්ටවත් නිසි ආදායම ලබා ගන්න හැකියාවක් වෙන්නේ නැහැ. ඉන්දිය පුද්ගලයන් මෙරටට ඇතුල්වීමේ අවධානම හමුවේ මෙරට කොවිඩ් තත්ත්වය තවත් අර්බුදකාරී විය හැකි බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඉන්දියානු පුරවැසියන් ලෝකයේ අනෙක් රටවල් වලට විශාල වශයෙන් සංක්‍රමණය වෙමින් ඉන්නවා. අපි ඉතාමත් අවදානමක තියෙන රටක්. විශේෂයෙන්ම අපේ මුහුදු තීරයේ විශාල වශයෙන් ඉන්දියානු පුරවැසියන් අනවසරයෙන් ඇතුල් වෙනවා. ඒ නිසා අපි මේ මොහොතේ ඉතාම හොඳින් මේ කටයුත්ත නිරත වෙලා ඉන්න ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය කියන අංශ දෙකින් ඉල්ලා සිටින ඉන්දියානු පුරවැසියන් ලංකාව ඇතුළට ඇතුල් වීම සම්බන්ධව දැඩි අවධානයෙන් කටයුතු කරන්න කියලා. එහෙම ඇතුල් වෙලා තවත් ප්‍රබෝධයක් රට තුළ වාර්තා වුණොත් අපි මින් එහාට ගියපු අර්බුදයකට මුහුණ දෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම දීවර ප්‍රජාව සහ වෙරළ ආශ්‍රිතව ජීවත් වෙන ප්‍රජාවෙන් ඉල්ලනවා ඉන්දියානු පුරවැසියන්යයි සැකසහිත ඕනෑම පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කීප දෙනෙක් ඔබට හමු වුණොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ සෞඛ්‍යාංශයට දැනුවත් කරන්න කටයුතු කරන්න. මේ සම්බන්ධව ඉතාමත් අවධානයෙන් අපි කටයුතු කරේ නැත්නම් නැවතත් අපි ඉදිරියේදී වෙනත් අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මෙවන විට පවතින දරුණු වසංගත තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් අගනුවර වසා තැබෙන කාලය සතියකින් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ගෙවුණු දිනේත් ඉන්දියාවෙන් ලක්ෂ 4කට ආසන්න කොවිඩ් ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබෙනවා. ඊයේ රටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 3688ක්. වසංගත ව්‍යාප්තිය තුළ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව පසු කර ගිය ලොව පළමු රට ඉන්දියාවයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරටින් ඊයේත් නව ආසාදිතයන් 3,92,562ක් හඳුනාගෙන ඇති බවයි. රෝහල් පිරිගොස් ආදානාගාර සහ සුසාන භූමි පවා ඉඩ නොමැති තත්ත්වයක් තුළ රටේ පවතින ඔක්සිජන් හිගේ හමුවේ දිල්ලි අගනුවර ඇතුළු රෝහල්වල තත්ත්වය තවමත් පවතින්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයකයි. එම තත්ත්වය හමුවේ වයස අවුරුදු 18 ඉක්ම වූ සියලුම පුද්ගලයන්ට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමට තීරණය කර ඇතත් එන්නත් හිඟයක් පවතින බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඒ අනුව එන්නත් කරන වැඩසටහන සඳහා ප්‍රමාණවත් තරමේ එන්නත් ඔග නොමැති බවද ප්‍රාන්ත කිහිපයකම බලධාරීන් දැඩිව අවධාරණය කර තිබෙනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 කොවිඩ් මර්ධන එන්නතේ පළමු තොගය ඊයේ ඉන්දියාවට ලැබී තිබුණේ එවන් පසුබිමකයි. ඉන්දියාව තුළ හදිසි භාවිතයට අවසර හිමි වූ තෙවැනි කොවිඩ් එන්නත මේ වන අතර ඉන් මාත්‍රා මිලියන 850ක් රට තුළ නිපදවීමටද ඉන්දියාව අපේක්ෂා කරනවා. මේ අතර ඉන්දියාවේ කුම්භ මේලා සැනකෙළිය පසුගියදා නිමාවට පත්ව තිබෙනවා. ඒ සඳහා කොරෝනා වසංගත තත්ත්වය නොතකා හින්දු බැතිමතුන් ලක්ෂ 70ක් සහභාගී වී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මොවුන්ගෙන් ලක්ෂ 2කට පමණ කොරෝනා පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන්න 2600ක් ආසාදිතයන් ලෙස තහවුරු වී තිබෙනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ නවදිල්ලි නුවරට පැන වූ වසා දැමීම් තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා. එය හෙට උදෑසන 5න් අවසන් වීමට නියමිතව තිබුණත් කොවිඩ් සීග්‍රේන් පැතිර යාම හේතු වෙනුයි මෙම දීර්ඝ කිරීම සිදු කර ඇත්තේ. දිල්ලි අගනුවරින් පමණක් ගත වූ පැය 24 තුල ආසාදිතයන් 27000 ඉක්මවා වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 375ක් ලෙසයි. මේ අතර ඉන්දියාවේ ආසාදිතයන් සහ මරණ වාර්තාගත ලෙස ඉහළ යන පසුබිමක් තුල උවද එරට ප්‍රාන්ත මැතිවරණයේ පැවැත්
පැවැත්වීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලවනවා. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ පසුගියදා අවසන් වූ අතර එහි ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද ආරම්භ වන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මේ අතර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ගිනි ඇතිවීම සහ ඔක්සිජන් හිගකම නිසා ඉන්දියාව මේ වන විට තවත් ඛේදවාචකයකට මුහුණ දී සිටිනවා. නවදිල්ලි අගනුවර රෝහලක ඔක්සිජන් හිඟයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබූ රෝගීන් 6 දෙනෙකු ඇතුළු රෝගීන් 8 දෙනෙක් මියගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම බටහිර ගුජරාට ප්‍රාන්තයේ කොවිඩ් රෝහලක හටගත් ගින්නකින්ද සෞඛ්‍ය සේවකයන් 2 දෙනෙක් ඇතුළු පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවට විවිධ රටවලින් මානුෂීය ආධාර ලැබුණද තවමත් ඒවා ප්‍රමාණවත් නොවන බවයි එරට සෞඛ්‍ය අංශය අවධාරණය කරන්නේ. මේ අතර ඇමරිකාවේ මේ වන විට වැඩිහිටියන් මිලියන 100කට වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත් කරණයට ලක් කර ඇති බව එරට රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඒ ඇමරිකාවේ සමස්ත ජනගහනයෙන් 30.5%. මිලියන 144කට වැඩි පිරිසකට පළමු මාත්‍රාව ලබා දී ඇති අතර එය එරට ජනගහනයෙන් 43.6%. එමෙන්ම වයස අවුරුදු 65ට වැඩි මිලියන 37ක ජනතාවක් මේ වන විට සම්පූර්ණයෙන්ම එන්නත් කරණයට ලක් කර ඇති බවද ඇමරිකාවේ රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර ලොව තෙවනුවට කොවිඩ් හේතුවෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇති බ්‍රසීලයේද කොවිඩ් ආසාදිතයන් සහ මරණ ප්‍රමාණය නැවත වරක් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බ්‍රසීල මාධ්‍ය වාර්තා කළේ ගත වූ පැය 24 තුළදී බ්‍රසීලයෙන් කොවිඩ් මරණ 2278ක් වාර්තා වී ඇති බවයි. ඒ අනුව රටින් වාර්තා වන සමස්ත මරණ ගණන 4,6565ක්. එමෙන්ම ගත වූ පැය 24 තුළ බ්‍රසීලයෙන් නව ආසාදිතයන් 60,013 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ වන විට බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 1,47,25,925ක් ලෙසයි දැක්වෙන්නේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු මහජන සේවාවන් යලි දැනුම් දෙනතුරු අත්විටීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ව්‍යානි ගුණතිලක මහතා සඳහන් කළා. COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ අනුව ජනතාව එක්රැස්වීම වැළැක්වීම සඳහා එම තීරණයගත් බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ව්‍යානි ගුණතිලක මහත්මිය සඳහන් කළේ. ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලු සෙසු පළාත් කාර්යාල යලි දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා. කෙසේ වෙතත් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා දිනවෙන් කරගත් සියලු අයදුම්කරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත කඩිනමින් යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ. එමෙන්ම විභාග ඇතුළු හදිසි අවශ්‍යතා කටයුතු සඳහා ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයන් සඳහා ඒවා සකස් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇති අතර දෙපාර්තමේන්තුවේ 0111526126 හෝ 01115226 යන දුරකථන අංක ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීම සිදු කළ හැකියි. ජීවිත රැක ගැනීම සඳහා තිබෙන ලෝකයේ වේගවත්ම හදිසි ගිලන් රථ සේවය ගැන තමයි අපි යන්නේ. තත්පර කිහිපයකින් නැති වී යන්නට තිබෙන ජීවිත ඔවුන් තත්පර කිහිපයකින් බේරා ගන්නවා. කොයි මොහොතක කොයි විදි අසනීපයකට හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ හදිසි අසනීපයක් නැත්නම් අනතුරක් සිදුනාම රෝහලට යන්න අපහසුම අවස්ථාවේදී අපි ගිලන් රථයක් ගෙන්වා ගන්නවා. හැබැයි ගිලන් රථය එනකොට සමහර විට ප්‍රමාද වැඩි. සමහර විට ඒ සිදුවන්නේ රථවාහන තදබදය නිසා වෙන්නත් පුළුවන්. මේ හේතුවට පිළිතුරක් සොයාගත් ඔහු එලිපියර් ඊශ්‍රායල ජාතිකයෙක්. ඔහු ගිලන් රථ ප්‍රශ්නයට විසඳුම් සොයාගත්තා. රථවාහන තදබදයක් ඇති වුණාම ගිලන් රථයකට පහසුවෙන් ගමන් කරන්නට නොහැකි වෙන්නේ ඒ ගිලන් රථයේ ප්‍රමාණය නිසා. එලි එයට යතුරුපැදියක් යොදා ගන්නවා. ඇම්බියුසයිකල්. ඔහු එය නම් කරනවා. විශේෂත්වයක් තියෙනවා. සේවකින් වෙනුවට මේ ගිලන් රථ සේවයේ සේවය කරන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණ අය. ගුරුවරු, ඉංජිනේරුවන්, සරසවිසිසුන් ඒ අතර ඉන්නවා. ඔහු මේ ස්වේච්ඡා පිරිසට මාසයක් ඇතුළත පුහුණුවක් ලබා දෙනවා. ඒ සෑම කෙනෙකුටම වෛද්‍ය සැපයුම් කටලත් ලබා දෙනවා. ඒ වගේම ඇම්බියුසයිකලයක්, ඒ කියන්නේ යතුරු පැති ගිලන් රථයක් ලබා දෙනවා. ඒ සියල්ල එක්ක මේ ස්වේච්ඡා පිරිස තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා කටයුතු වල නිරත වෙනවා. ඒ අතර ඔවුන්ට දුරකථන ඇමතුම් ලැබෙනවා. උදව් ඉල්ලන අයගෙන්. තත්පර 3ක් හෝ ඊට අඩු කාලයකදී ඔවුන් ක්‍රියාත්මක වෙනවා.
ඔවුන්ගේ තාක්ෂණික ක්‍රමෝපායන් මකින් එම ඇමතුමට ළඟින්ම සිටින කෙනාට ඒ පණිවිඩය දැනුම් දෙනවා. ස්වේච්ඡා පුද්ගලීන් තමන්ගේ සේවය ආරම්භන්නේ සමග ඔවුන් හැකි ඉක්මනින් අසනීප වූ කෙනා සොයා යනවා. ඔවුනට ප්‍රතිකාර සිදු කරනවා. විශාල ගිලන් රථයක් එනතුරු. වැදගත්ම දෙය ජීවිතය රැක ගැනීම. ඔවුන් ඒ වෙනුවෙන් කැපවනවා. සමහර වෙලාවට විශාල ගිලන් රථයක් එනතුරු ගත කරන කාලයේදී අසනීප වූ කෙනාගේ අනතුරට ලක් වූ කෙනාගේ ජීවිතය අවසන් වෙන්නත් පුළුවන්. ඒත් මේ අතුරුපැදි ගිලන් රථ නිසා ඔවුනගේ ජීවිත සුරක්ෂිත වනවා. ඉතින් මේ තමයි සීක්‍රගාමී රෝහල් හදිසි ප්‍රතිකාර සේවය. තවත් විශේෂත්වයක් මේ සියල්ල නොමිලේ සිදුවෙන්නේ ජීවිත බේරගන්න. දැන් මේ සේවයේ ඉන්නවා 5000කට අධික ස්වේච්ඡා පුද්ගලීන් 35 ලක්ෂයකට අධික ජීවිත ඔවුන් බේරාගෙන තිබෙනවා. මේ සේවය යුනයිටඩ් හට්සාලා. මුදල ආගම දේශපාලනය තරගය ඔව් මේ සියල්ලට මිහිරින් ජීවිත රැක ගැනීම ඔවුනගේ කාර්යය. ඒ සියල්ලටත් ඉහළින්ම තියෙන්නේ මිනිසත්කම. අවධානය විදෙස් පුවත් වෙත. පසුගියදා නැගෙනහිර චීනයට බලපෑ දරුණු සුළුකුණාටුවකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පසුගිය සිකුරාදා සවස් කාලයෙන් ඇරඹී චීනයට බලපෑ දරුණු සුළුකුණාටුවකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම එම සුළුකුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයන් 102 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යන්සි ගගේ ගසාගෙන යෑමෙන් සහ ගස් විදුලි කණු ආදිය කඩා වැටීම හේතුවෙන් අදාළ මරණ සිදුව ඇති බවයි චීන බලධාරීන් පෙන්වා දෙන්නේ. එමෙන්ම එම සුළුකුණාටුවට හසු වූ දීවර බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 11 දෙනෙකු අතරින් 2 දෙනෙකු පමණක් බේරා ගැනීමට හැකි වී තිබෙනවා. එහිදී අනතුරට පත් අනෙක් පුද්ගලයන් 9 දෙනා තවමත් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර නැගෙනහිර චීනයේ ගුවන් තොටුපළක ධාවන පතේ නවතා තිබූ ගුවන් යානයක් එම සුලිසුලඟට ගසාගෙන යන ආකාරයේද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට මැයි 3 වැනිදා. ලොවපුරා මාධ්‍ය ස්වාධීනත්වයට මෙන්ම මාධ්‍ය නිදහස ඇගීමට සහ මාධ්‍යෙහි ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් නම් කරන ලද ලෝක මාධ්‍ය නිදහස් දිනය මැයි මස 3 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඇමරිකාවේ වෛද්‍ය ඩෙන්ටන් කුලේ විසින් ප්‍රථම වරට සාර්ථකව හදවත් බද්ධයක් සිදුකර ඇත්තේ 1968 වසරේ මැයි මස 3 වන දිනයි. 1979 වසරේ එක්සත් රාජධානිය පැවති මහ මැතිවරණය ජයගනිමින් බ්‍රිතාන්‍යයේ පළමු අගමැතිනිය ලෙස මාග්‍රට් තැචර් පත් වුණේ 1979 වසරේ මැයි මස 3 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.